මේ තියන්නේ මගේ නෝවේජන් ඩ්‍රයිවිං ලයිසන් එක. අද මං ඔයාලට කියන්න යන්නේ කොහොමද නෝවේජන් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න සහ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක නෝවේ වැලිඩ්ද එකෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්ද ඒ වගේ විශේෂ දේවල් විශේෂ මාතෘකා වක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා කවදාහරි අහලා තියෙනවද ලයිසන් එකක් ගන්න රුපියල් ලක්ෂ 10ක් වේදම් කරන්න වෙන රටක්. කාර් එකක් ගන්න යන ගාන වගේ දෙතුන් ගුණයක් වේදම් කරලා ලයිසන් එක ගන්න වෙන රටක් ගැන. මේ කතාව රුපියල් ලක්ෂ 10ක් විතර වේදම් කරලා ගන්න වෙන නෝවේජන් ලයිසන් එක ගැන. සාමාන්‍යයෙන් ඔයා කවදාවත් අහලා නැති අමුතු විදිහේ ලයිසන් ගන්න කතාවක් ගැන තමයි අද මං කියන්න යන්නේ. ඔක්කොටම කලින් ලයිසන් අරගත්තට පස්සේ ඔයාට ඩ්‍රයිව් කරන්න වෙන පාර ගැන චුට්ටක් මං ඔයාලට පෙන්නලා ඉන්නම්. මෙන්න මෙහෙම පාරක ඩ්‍රයිව් කරන්න තමයි ඔයාට ලයිසන් ගන්න සිද්ධ වෙන්නේ. අංක 1 පාරේ විසිබිලිටි එක සෑහෙන්න අඩුයි. අංක 2 පාර ලිස්සනවා. අංක 3 හිම වැටිලා මේ ග්ලාස් එක කොයි වෙලාවෙත් කවර් වෙනවා. සහ ඉස්සරහින් වාහනයක් ආවම අපිට පාර පේන්නේ නැතුව යනවා. ඉතින් ඔය වගේ සාමාන්‍යයෙන් ඔයා ලංකාවේ ඩ්‍රයිව් කරනකොට මුහුණ දෙන්නේ නැති වෙනස් විදිහේ කාට මෙහි ඇවිල්ලා ඩ්‍රයිව් කරන්න වෙන්නේ. නෝවේජන් රෝඩ්ස් වල ලයිසන් ගත්තී අනිවාර්යයෙන්ම අයිස් උඩ ඩ්‍රයිව් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට කියන්නේ නෝවේජන් වලින් බ්ලඩ් ෂෙයරින් කියලා. බ්ලඩ් කියන්නේ ලිස්සනවා වගේ අදහසක්. ස්ලිපරි වගේ අදහසක්. එතකොට මේක තමයි ඉන්ට්‍රෙස්ටිංම පාර්ට් එක මේ ලයිසන් ප්‍රොසෙස් එකේදී. අපි වැඩිය ඒ ගැන දැන් කතා නොකර මං දැන් ඉන්නේ තැනට ඩ්‍රයිව් කරන ගමන් බ්ලඩ් ෂෙයරින් කරන තැනකට ගිහින් ඒක සාමාන්‍ය ගවර්න්මන්ට් ඔෆිස් එකක්. ගවර්න්මන්ට් එකෙන් තමයි ඒක කරන්නේ. හැම ලර්නර්ස් එකකම ට්‍රේනින් වෙන කෙනෙක් එතනට ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඒ ටෙස්ට් එක පාස් වෙන්න ඕන. අපි දැන් යන්නේ නෝවේ විශේෂයෙන්ම ලෝකයේ මම දන්නේ වෙන රටවල තියෙනවද කියලා. හැබැයි නෝවේ අනිවාර්යෙන්ම ලයිසන් එකක් ගද්දි කම්ප්ලීට් කරන්න ඕන කෝස් එකක් තමයි බ්ලඩ් ෂෙයරින් කියන්නේ. මේක ඔයගොල්ලොන්ට ඇත්තටම අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි. රයිට් මම දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි පට්ට විදියට හිම වැටෙනවද? අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. පේනවනේ මාර විදියට හිම වැටෙනවද? රයිට්. මෙතන තමයි තන. දැන් මෙතනට ආව ගමන් අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ පැයක විතර තියරි කෝස් එකක් තියෙනවා. ඒකෙදි කියලා දෙනවා බ්‍රේක් කරන්න ඕන ඩිස්ටන්ස් එක ප්‍රැක්ටිකල් ඒගොල්ලෝ කියලා දෙනවා. සහ ඊළඟට කියනවා ඩ්‍රයිවිං ෂීට් එකේ පොඩි ළමයෙක්ට තියෙන්න ඕන ආරක්ෂාව. ඔයගොල්ලෝ කොහොමද ඩ්‍රයිවිං ෂීට් එකේ වාහනය ඇතුලේ පොඩි ළමයෙක්ගේ ෂීට් එක තියන්න ඕන කොයි පැත්තටද සාමාන්‍යයෙන් පිටිපස්ස පැත්තට හරවලා තියන්න ඕන ඩ්‍රයිවිං ෂීට් එකේ. ඉතින් ඒ වගේ තියරි දේවල් ටිකක් මෙතනදී කියලා දෙනවා. මේ ඔෆිස් එකට කියන්නේ NAF කියලා NAF. ඉතින් මෙතනදී සෑහෙන දේවල් ඒගොල්ලෝ තියරි කියලා දෙනවා. ඊට පස්සේ අර එහා පැත්තේ තමයි තියෙන්නේ ඩ්‍රයිව් කරන එක. මම එක්කන් යන්නම් ආව. අර එහා පැත්තේ ඔය එතන තියෙන්නේ දැන් හිම තිබුණට මේක ලිස්සන විදියට හදලා තියෙන්නේ. ඔයා කිව්වට විශ්වාස කරන්න මේක හදලා තියෙන්නේ මේක වෙනම විශේෂයෙන්ම ලිස්සන විදියට හදලා තියෙන්නේ. ඒ කියන්නේ ෆ්ලැට්ෆෝම් එකක් හදලා ඒකට ඔයිල් දාලා ඒ කියන්නේ කිසිම ග්‍රිප් එකක් නැති විදියට හදලා තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා වාහනේ දීලා කැමති විදිහට ඩ්‍රයිව් කරගෙන යන්න කියලා. ඒ කියන්නේ දැන් වාහනේ බ්‍රේක් නෑ, වාහනේ හැරෙන්නේ නෑ, නිකන් විකාර. හැබැයි මේක තමයි ෆන්ම පාර්ට් එක ඩ්‍රයිවිං ලයිසන් ගන්න එකේ නෝවේ තියෙන. ඒකට හේතුව අර මේකේ ඩ්‍රයිව් කරලා අර ඒකට තියෙන බය මේගොල්ලෝ නැති කරනවා. හැබැයි ටිකක් ඩේන්ජරස්. අර එහා පැත්තෙන් තියෙනවා මේ ඔප්ටිකල්ස්. ඒ කියන්නේ මිනිස්සු වගේ හදලා පොඩි පොඩි රූප. එතකොට අර ඩ්‍රයිවිං ෂීට් එකේ එහා පැත්තේ ඉන්නවා අපේ ටීච් කරන එක්කෙනා. එයාට රිමෝට් එකක් තියෙනවා. ඒ රිමෝට් එකෙන් පුළුවන් අර මේවා එක විදිහට වෙනස් කරන්න. ඒ කියන්නේ මේ පැත්තට ගන්න පුළුවන්. දැන් මම ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නකොට දැන් බ්‍රේකුත් නෑ මොකුත් නෑ එකපාරම මේ දැන් අපි ඩ්‍රයිව් බ්‍රේක් අහන්නෙත් නෑ.
මෙහෙම ඩ්‍රයිව් කරගෙනවා අර එක පාරම දානවා මැද්දට මේ අර රූප දෙකක්. එතකොට අපි බ්‍රේක් කරනවා. එතකොට වාහනේ කොහෙද යනවා කියලා හිතා ගන්නත් බැරි වුණා. ඉතින් ඒ වගේ අර සාමාන්‍යයෙන් පාරේදී වෙන්න පුළුවන් දේවල් ප්‍රැක්ටිකල් මෙතනදී කරලා ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. සහ වේගෙන් යනකොට කොච්චර කන්ට්‍රෝල් කරන්න අමාරුද? ඒ හින්දා අපි හිමින් ඩ්‍රයිව් කරන්න ඕන. ඒ වගේ අර මාර වැදගත් දේවල් ටිකක් ප්‍රැක්ටිකලි මෙතන කියලා දෙනවා. ඉතින් මේ ප්‍රොසෙස් එක මං හිතන්නේ නෝර්වේ තියෙන මේ ඩ්‍රයිවිං ලයිසන්ස් ප්‍රොසෙස් එක හින්දාම නෝර්වේ වාහන හින්දා මැරෙන ප්‍රතිශතය අඩු වෙගෙන යන්නේ. වාහන කොච්චර වැඩි වුණත් පාරවල් කොච්චර වැඩි වුණත් අර අනතුරු නිසා මැරෙන ප්‍රතිශතය සෑහෙන් අඩු වෙලා දැන් අවුරුද්දටම 94 දෙනයි ගිය අවුරුද්දේ මැරිලා තියෙන්නේ ඇක්සිඩන්ට් හින්දා නෝර්වේ. ඔන්න ඕක තමයි මට කියන්න ඕන උනේ නෝර්වේ ඩ්‍රයිවිං ලයිසන්ස් ගද්දී තියෙන දේවල්. මේක ටිකක් ලංකාවේ අපේ ඩ්‍රයිවිං ලයිසන්ස් සිස්ටම් එකෙන් වෙනස් හින්දා ඔයගොල්ලෝ හැමෝම දන්න ඕනේ ලංකාවේ කොහොමද ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න කියලා. සාමාන්‍යයෙන් නෝර්වේ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගද්දී 3-4 දෙනා 5 දෙනා දාගෙන එහෙම යන්නත් බෑ. එක්කෙනයි පුළුවන්. එතකොට අපේ කියන්නේ අපි මේවා කර අපිව චෙක් කරන එක්කෙනා එක්සැමිනර් එයා අපේ එහා පැත්තෙන් වාඩි වෙලා විනාඩි 40කට වඩා වැඩි කාලයක් එයා අපිත් එක්ක ඩ්‍රයිව් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිටි එකේ ඊළඟට අනිත් කැඩිච්ච පාරවල් වල ඊළඟට හයිවේ එකේ ටනල් වලින් මේ හැම තැනින්ම ඒගොල්ලෝ අපිත් එක්ක ඩ්‍රයිව් කරලා අපේ ඩ්‍රයිවිං එක හොඳයි නම් විතරයි අපිව පාස් කරන්නේ. ජරාව දෙන්න වගේ සීන් නම් මුකුත් කරන්න බෑ. සහ ඒගොල්ලොන්ට තේරුනොත් එහෙම ඒක බැරි වෙලා හරි සුදුසු නෑ කියලා ඒගොල්ලෝ ඒකේ නෝට් එකක් දානවා. අපි ඩ්‍රයිව් කරන ගමන් ඒගොල්ලෝ සටහන් කරගන්නවා අපි කරන හොඳ නරක ඔක්කොම. කියන්නේ මට මම අවුරුදු 6ක් ලංකාවේ ඩ්‍රයිව් කරලා ඇවිල්ලා හැබැයි අර පැත්ත පොඩ්ඩක් හින්ද චුට්ටක් අවුල් පොඩ අන්කම්ෆර්ටබල් ඒ වුණාට මම අවුරුදු 6කුත් ඒ ඩ්‍රයිව් කළා. මෙහි ආවට පස්සේ මෙහි තියෙන රූල්ස් අනම් මනම් ඒ ඔක්කොමත් එක්ක සෙල්ලම් නෑ මේ ලයිසන් ගන්න වැඩේ නම්. ඉතින් කොහොම හරි මම අන්තිමට ලයිසන් එක ගත්තා. නෝර්වේ ඩ්‍රයිවිං ලයිසන් එක ගද්දි ඉස්සෙල්ලම කරන්න ඕන මෙහි තියෙන ඩ්‍රයිවිං ස්කූල් එකක්. ඒ ඩ්‍රයිවිං ස්කූල් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න ඕන. ඒ රෙජිස්ට්‍රේෂන් එක වුණාට පස්සේ ඒගොල්ලෝ අපිව ට්‍රේන් කරන්න ගන්නවා. අපිට ඕන නම් පුළුවන් ඒ ට්‍රේනින් එක වෙන ගමන් ගිහිල්ලා තියරි එක්සෑම් එක ලියන්න. ඉංග්ලිෂ් වලිනුත් පුළුවන් ලැන්ග්වේජස් ගොඩකින් පුළුවන් තියරි එක්සෑම් එක නම් ලියන්න. ඒ නැත්තම් අපිට පුළුවන් තියරි එක්සෑම් එක කලින් කරලා ලයිසන් එක ගන්න. මෙහි අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන ලයිසන් එක ගන්න. සහ ඒ තියරි එක්සෑම් එක පාස් වුණාට පස්සේ තමයි ප්‍රැක්ටිකල් එක්සෑම් එක ගන්න දෙන්නේ. හැබැයි ප්‍රැක්ටිකල් එක්සෑම් එක ගන්න කලින් ඒගොල්ලොන්ගේ තියෙනවා ලර්නර්ස් වල තියෙනවා කෝස් මැනුවල් එකක්. ඒ කියන්නේ අපිට නිකන් අපි පැය ගන්න නිකන් ඩ්‍රයිව් කරන්න වගේ එහෙම නෙවෙයි හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙනවා අපි කරන්න ඕන කෝසස් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න. ඉස්සෙල්ලාම අපි ෆස්ට් ස්ටේජ් කෝස් එකක් කරන්න ඕන. හැබැයි ගොඩක් ඔය සමහර වෙලාවට ඒගොල්ලෝ තියරි කෝස් එකක් දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක කියන්නේ කොයි වගේ දෙයක්ද? ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ටීනේජර් කෙනෙක් ආවොත් දැනගන්න ඕන. හැබැයි ඔයා අවුරුදු 25ට වඩා වැඩි නම් ඔයා ෆස්ට් ස්ටේජ් කෝස් එක විතරයි කරන්න ඕන. එතකොට ෆස්ට් ස්ටේජ් කෝස් එක කරන්න ඕන. ඊළඟට ෆස්ට් ස්ටේජ් කෝස් එක කරලා ටිකක් ඩ්‍රයිව් කරනවා. ඊට පස්සේ අපි කරන්න ඕන ඩාර්ක් ඩ්‍රයිවිං. ඒ කියන්නේ ගොඩක් වෙලාවට නෝර්වේ අපි වැඩිපුර ඉන්නේ අඳුරේ. ඉර ගොඩක් අඩුයි. එතකොට ගොඩක් ඩාර්ක්. ඒ හින්දා ඩාර්ක් ඩ්‍රයිවිං වෙනම ට්‍රේන් කරනවා. එතකොට ෆස්ට් ස්ටේජ් කෝස් එක අනිවාර්යෙන් වෙනම ට්‍රේන් කරනවා. තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම ප්‍රැක්ටිකලි කරලා පෙන්වන්න ඕන. මෙහෙමයි මේ කාට හරි හදිස්සියක් වුණොත් මෙහෙමයි අපි කෘත්‍රිම ශ්වසනය දෙන්නේ අර ඒ වගේ. එතකොට තව තියෙනවා සිටි ඩ්‍රයිවිං වෙනම තියෙනවා, හයිවේ ඩ්‍රයිවිං වෙනම තියෙනවා, ටනල්ස් වල ඩ්‍රයිවිං වෙනම තියෙනවා. එතකොට කන්ට්‍රි රෝඩ්ස් වල ඩ්‍රයිවිං වෙනම තියෙනවා. මේ වගේ එක විෂයට එක විදිහට තියෙනවා. සහ ඒ හැම එකම කරලා පෙන්වන්නත් ඕන. මේ වගේ එක විදිහට හැම අංශයක්ම කවර් වෙන්න තියෙනවා. ඒ හැම එකම කරලා පෙන්වන්නත් ඕන. ඒ කරලා ඉවර වුණාට පස්සේ තමයි ලර්නර්ස් එකෙන් ඩිසයිඩ් කරන්නේ අපි ට්‍රයල් එක දෙන්න යන්න සුදුසුද නැද්ද කියලා. ඉතින් ඊළඟට වෙනම දවසක් ගන්නවා අර වාහන එකක් එකක් ඉස්සර කරන්න. ඒගොල්ලෝ ටීම් දෙකක් හැදිලා එහෙම ඉස්සර කරගන්න වෙනම ගන්නවා. ඊළඟට
ඩාක් ඩ්‍රයිවිං මර්ක් ඩ්‍රයිවිං ඒ වගේ සෑහෙන්න වෙනස් මේ ඩ්‍රයිවිං සිස්ටම් එක. එතකොට මං කියන්නම් කීයක් යනවද කියලා මේ ලයිසන් එකක් ගන්න. මේ ලයිසන් එක ගන්න සාමාන්‍යයෙන් නෝවේජන් ක්‍රෝන 35000ක් 40000ක් අතර ගාණක් යනවා. ඒක කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. ඔය ප්‍රොසෙස් එකට මාස 3ක් විතර ඇතුළත ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න පුළුවන්. මේ අයිස් තමයි තියෙන්නේ. මේ අර හරියට නිකන් අපි අයිස් වල ඩ්‍රයිව් කරනවා වගේ තියෙන්නේ. හැබැයි හොඳම දේ තමයි මේ ඩ්‍රයිවිං ගන්න සිස්ටම් එක මාරම වෙනස් සහ මාරම යුනික්. දැක්කනේ වාහනයක් ගියා කියන්නේ පාරෙන් ආයේ ගන්න දෙයක් නැහැ. මම ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ තත්ත්වය අන්තිමට කියන්නම්. ඊට කලින් අපි කතා කරමු නෝවේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කොහොමද කියන එක. ඔයා විශ්වාස කරත් නැතත් මට කියන්න සිද්ධ වෙනවා නෝවේ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න සල්ලි වලට නෝවේ කාර් දෙකක් වුණත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ පරණ කාර් එක Audi A3 එක ඔයාලා දැනටමත් දැකලා තියෙනවා. ඒ වගේ කාර් එකක් දැන් රැම්මිලට ඒ කියන්නේ මම වික්කේ ක්‍රෝන 15000ට ඒ වගේ කාර් දෙකක් ගන්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න යන සල්ලි වලට. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8ක් 10ක් අතර ගාණක් යනවා ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න නෝවේ මුල ඉඳලා. ඇත්තටම මට ඉස්සරහට යන්න අමාරුයි. ඒ හින්දා 4 wheel ගන්න සිද්ධ වෙනවා. 4 wheel දාලා යන්නේ. 4 wheel නැත්තම් මේකේ ඩ්‍රයිව් කරන්න බෑ. ඩ්‍රයිව් කරන්න පුළුවන් කොයි වෙලාවෙ පාරෙන් එළියට විසිරෙයිද ෂුවර් නෑ. දැනුත් අර නිකන් මං ස්ටියරින් වීල් එක අල්ලන් යද්දි මට තේරෙනවා මේ මට ඕන විදියට නෙමෙයි වාහනේ යන්නේ කියලා. ඔයාට අවුරුදු 16 පැන්නට පස්සේ නෝවේ ඔයාගේ වැඩිහිටියෝ දෙමාපියෝ ඔයගොල්ලත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. හැබැයි මේ ප්‍රැක්ටිස් කරන කෙනාට අවුරුදු 5කට වඩා ඩ්‍රයිවිං ලයිසන් එක තියෙන්න ඕන. එතකොට අවුරුදු 25ට වඩා වැඩි වෙන්න ඕන ඔයාගේ එහා පැත්තේ ෂීට් එකේ ඉඳගෙන ඉන්න කෙනාට. එතකොට ඔයාට පුළුවන් ඔයා අවුරුදු 16ට වඩා වැඩි නම් ඔයාට ප්‍රැක්ටිස් ඩ්‍රයිවිං එකක් යන්න. ඒ කියන්නේ ඔයාට පුරුදු වෙන්න පුළුවන්. ගෙදර අම්මා තාත්තා හොය එක පුරුදු වෙන්න පුළුවන් අර කන්ඩිෂන් එක අම්මගේ තාත්තගේ හරි සහෝදරෙක් හරි සපුරනවා නම්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඩ්‍රයිවිං එක උගන්වන්න පැයක් උගන්වන්න නෝවේජන් ක්‍රෝන 750ක් 850ක් අතර ගාණක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් රුපියල් 20000ක් විතර එක පැයකට අපි ගෙවන්න ඕනේ. සාමාන්‍ය ජොබ් එකක් කරනකේ දවසේ පඩියෙන් භාගයකටත් වඩා වැඩි ගාණක් තමයි එක පැයකට ඩ්‍රයිවිං ලෙසන් එකක් ගන්න. මාරම විදිහට එක්ස්පෙන්සිව් නෝවේජන් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක නිකන් ආවට ගියාට දෙන්නෙත් නෑ. ඒ වගේ පැය මං හිතන්නේ 15ක් 20ක් ඒක තමන්ගේ හැකියාව අනුව අනිවාර්යෙන් කරන්න ඕනේ. හැබැයි අපිට ඔයා හිතන්නකො අපිට හොඳටම ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙම වෙලත් ඔයා ඩ්‍රයිවිං ලෙසන් එකට ගියාම මෙන්න මේ කියන අනිවාර්ය දේවල් ටික ඔයා කම්ප්ලීට් කරන්න ඕන. ෆස්ට් ස්ටේජ් එකක් කෝස් එකක් ඔයා කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කවුරු හරි ඇක්සිඩන්ට් එකක් හරි කරදරයක් හරි වෙලා ඔයා ඩ්‍රයිව් කරනකොට දැක්කොත් එයාව බේරගන්න එයාට දෙන්න ඕන මූලික දේවල් ටික මූලික ෆස්ට් ස්ටේජ් කෝස් එක ඔයා කරන්න ඕන. සහ අනිවාර්යෙන්ම ඩාර්ක් ඩ්‍රයිවිං මොකද අපි ජීවත් වෙන්නේ වින්ටර් එකේ විශේෂයෙන්ම මේ මාස 6 ඇතුළත අපිට ඉර එළිය දකින්න ලැබෙනවා නම් ඒක අපේ වාසනාවක්. අපි සෑහෙන අඳුරේ ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒ පරිසරයට මූණ දෙන්න, ඒ ඩ්‍රයිවිං එකට මූණ දෙන්න මේගොල්ලෝ ඩාර්ක් ඩ්‍රයිවිං වෙනම ලෙසන් එකක් තියෙනවා. එතකොට ඩාර්ක් ඩ්‍රයිවිං සිටි ඩ්‍රයිවිං තව තියෙනවා සහ ලොන්ග් ඩිස්ටන්ස් ඩ්‍රයිවිං ලර්නර්ස් එකට ගියාම පැය 5ක් එක දිගට ඩ්‍රයිව් කරන්න ඔයාට උගන්වනවා. ඔයා ඩ්‍රයිව් කරන්න ඕන ලර්නර්ස් එකත් එක්ක. මට හිතුණා මේකත් එක්කම කතා කරන්න ඕන කියලා. නෝවේ කොහොමද වැරද්දක් කරාම දඩ ඒ කියන්නේ පඳුරු අස්සේ ඉඳලා පොලිසිය පයින්නවද ඒ වගේ. ඇත්තටම ගොඩක් වෙලාවට නෝවේ තියෙන කැමරා සයිකල්ලා. එතකොට ඔයා වැරද්දක් කරොත් පොලිසියෙන් කවුරු හිටියත් නැතත් අනිවාර්යෙන් ඔයාට දඩකොලේ ගෙදරට එනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මම හැම දඩයක් ගැනම කියන්නේ නැහැ. අපි විශේෂයෙන්ම ඔයා හිතන්නකෝ ඔයා බීලා ගිහිල්ලා වුණා කියලා. ඩ්‍රින්කින් ඇන්ඩ් ඩ්‍රයිවිං සාමාන්‍ය දඩය සාමාන්‍යයෙන් නෝවේජන් ක්‍රෝන 10000ත් 25000ත් අතර. ඒ කියන්නේ
ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 5කට වඩා වැඩි නෝර්වේ බීලා ගිහිල්ලා අහුනොත් දඩේ. හරි? සහ ඔයා ස්පීඩ් ලිමිට් එක පහු කරලා ගියොත් මගේ යාළුවෙක් ගිය සතියේ ස්පීඩ් ලිමිට් වැඩියෙන් ගිහින් ඒ කියන්නේ 80ට යන්න තිබුණු තැන නෑ 60ට යන්න තිබුණු තැන 80ට ගිහිල්ලා අහුණා. නෝර්වේජියන් ක්‍රෝන 9500ක දඩයක් ගැව්වා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 2කට වඩා වැඩි. ලක්ෂ 2කට වඩා වැඩි දඩයක් ගන්නවා ස්පීඩ් ලිමිට් එක පහු ගියොත්. සහ මේකේ තියෙනවා ලෙවල්. ඒ කියන්නේ දැන් අපි 40 තියෙන තැනක 60ට ගියොත් වෙන එකක්. දැන් 40 තියෙන තැනකට 80ට ගියොත් ඒ ප්‍රතිශතය බලලා දඩේ එන්න වැඩි කරනවා. බැරි වෙලා හරි මේ ප්‍රතිශතය ඒ කියන්නේ ඒකේ තියෙන පොයින්ට්ස් ගානක්. දැන් පොයින්ට්ස් 20 ගොඩාක්ම වේගෙන් ගියොත් දැන් 40 තියෙන තැනකට 100ට වගේ ගියොත් එහෙම අර ලෙවල් එක පැනලා නම් මේගොල්ලෝ ලයිසන් එක අනිවාර්යෙන් ගන්නවා. මාස 6කට ලයිසන් එක කැන්සල් කරනවා. අනිත් හොඳම දේ තමයි ඔයා බීලා ඩ්‍රයිව් කරලා ගියොත් බීල් අහුනොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක කැන්සල් මාස 6කට ඔයාට ආපහු ලෝය කෙනෙක් කරා තමයි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක මාස 6කට පස්සෙත් ගන්න වෙන්නේ. සහ ඊට අමතරව පොඩි වැරදි කරලා අපි අහුනොත් ඩ්‍රයිවිං ලයිසන් එකේ සිස්ටම් එකේ තියෙනවා පොඩි පොයින්ට්ස් ක්‍රමයක්. එතකොට ඒ පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඒ කියන්නේ රෙඩ් පොයින්ට්ස්. ඒ පොයින්ට්ස් ගන්න පැනපු ගමන් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක මේගොල්ලෝ කැන්සල් කරනවා. සහ ඔයා ඩ්‍රයිවිං ලයිසන් එක අරගත්තත් ඒ කියන්නේ අලුතෙන් ගත්තත් අවුරුදු මාස 6ක් යනකම් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ප්‍රොපර් ඩ්‍රයිවිං ලයිසන් එකක් හැටියට ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණාට ඒගොල්ලෝ පිළිගන්නේ ඔයා තාම ට්‍රේනින් වෙන කෙනෙක් හැටියට. ඊට පස්සේ අවුරුදු 2ක් යනකම් මේගොල්ලෝ ඔයා ආධුනික ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි හඳුනගන්නේ. ප්‍රශ්නයකදී හරි ඉන්ෂුරන්ස් එකකදී හරි සෑහෙන්න බලපන්. එතකොට ඔයා ඉන්ෂුරන්ස් එකක් ගන්න ගියත් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක කොච්චර කාලයක් තියෙනවද කියන එක මත තමයි ඔයාගේ ඉන්ෂුරන්ස් එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ කියන්නේ ගාණ තීරණය වෙන්නේ. හැබැයි එක අවාසිදා ඒ කියන්නේ එක මම දැකපු එක දෙයක් තමයි නෝර්වේ ඉන්ෂුරන්ස් වලින් ලංකාවේ ඉන්ෂුරන්ස් වල වගේ ඒ කියන්නේ එහෙම කවර් කරන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු කවරේජ් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් සමහරලාට එක්ස්පෙන්සිව් නිසා වෙන්න ඇති. සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එකක් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය ෆුල් ඉන්ෂුරන්ස් එකක් සාමාන්‍ය ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන් ක්‍රෝන 3 නෑ සාමාන්‍ය කාර් එකකට. ඒ කියන්නේ කාර් එකේ වැලියු එකත් එක වෙනස් වෙනවා. සාමාන්‍ය කාර් එකකට දැන් මම පදින Honda CVR එකේ ඉන්ෂුරන්ස් එකට මම 800ක් ගෙවනවා ක්‍රෝන. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 20000ක් විතර මාසපතා මම ගෙවන්න ඕන ඉන්ෂුරන්ස් එකට. අර ලංකාවේ වගේ මේ අවුරුද්දටම යන ඉන්ෂුරන්ස් එකක් නෙවෙයි තියෙන්නේ. මාස ගානට තමයි ඉන්ෂුරන්ස් එක ගෙවන්න තියෙන්නේ. එතකොට මම කලිනුත් කිව්වා නෝර්වේ ජීවත් වෙන එක එච්චර ලේසි නැහැ. මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි. එක්ස්පෙන්සස් මාරම වැඩි. වා හිතන්නකෝ ඉන්ෂුරන්ස් එකකට මාසෙකට රුපියල් 20000ක් ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් එක තමයි මේ නෝර්වේ රට එක්ස්පෙන්සිව් කියලා අපි කියන්නේ. හරි. පට්ටම සීතලයි. එහෙනම් මට ගොඩක් වෙලා එළියේ ඉන්න බෑ. මේ ග්ලව්ස් දාගෙන හිටියත් මේ මාරම අමාරුයි. එහෙනම් මම වීඩියෝ එක ටක් ගාලා ඉවර කරන්නම්. මං හිතනවා ඒගොල්ලන්ට නෝර්වේ ඩ්‍රයිවිං ලයිසන් ගැන ලයිසන් එක ගන්න. දැන් තමයි වැදගත්ම දේ මං කියන්න යන්නේ. නෝර්වේ ඇවිල්ලා ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? උත්තරේ ඔව්. මාස 3ක් යනකම් සාමාන්‍යයෙන් යුරෝප් වල තියෙන රූල් එක මෙහෙටත් අදාළයි. නෝර්වේ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් නෝර්වේ මාස 3ක් ඩ්‍රයිව් කරන්න පුළුවන්. හැබැයි ඒ මාස 3 ගියාට පස්සේ ඔයා අනිවාර්යෙන් මුල ඉඳන් ඩ්‍රයිවිං ලයිසන් ඇප්ලයි කරන කෙනෙක් විදිහට ලංකාවේ කියන්නේ අවුරුදු පොඩි ළමයෙක් ඩ්‍රයිවිං කියන්නේ මුලින්ම ඩ්‍රයිවිං ලයිසන් එක ආරම්භ කරන කෙනෙක් විදිහට මුල ඉඳන්ම ඩ්‍රයිවිං ලයිසන් මුල ඉඳන්ම ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ප්‍රොසෙස් එකේ යන්න ඕන. හැබැයි සමහර කන්ට්‍රීස් තියෙනවා ජපාන් එතකොට සමහර පිළිගත් ඔස්ට්‍රේලියා වගේ ඒ වගේ කන්ට්‍රීස් වල ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා නම් ඔයා ඩොකියුමන්ටේෂන් එක විතරක් මාරු කරගන්න පුළුවන්. සහ යුරෝපයේ අනිත් රටවල ඕනම කෙනෙක්ට ලයිසන් එකක් තියෙනවා නම් අනිත් රටවල කියන්නේ යුරෝප් රටක ලයිසන් එකක් තියෙනවා නම් නෝර්වේ ඩ්‍රයිව් කරන්න පුළුවන් ඒ ලයිසන් එක පාවිච්චි කළා. හැබැයි ලංකාවේ කෙනෙක්ට අනිවාර්යෙන් මාස 3කට පස්සේ නෝර්වේජන් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕන. guys trust me පට්ටම අමාරුයි නෝර්වේජන් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕන. මම ලංකාවේ අවුරුදු 6ක් ඩ්‍රයිව් කරලා තමයි මෙහි ආවේ. ඒත් මං තියරි ටෙස්ට් එක දෙපාරක් ෆේල් වුණා. ප්‍රැක්ටිකල් ටෙස්ට් එක දෙපාරක් ෆේල් වෙලා තමයි ඩ්‍රයිවිං ලයිසන් එක මගේ අතට ගත්තේ.
ඉතින් ඒ නිසා කවුරු හරි මගෙන් අහලා තිබුණා ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගත්තොත් හරියනවද එහෙම ඒ නීති කොහොමද කියලා. මමත් මෙහි එන්න කලින් අර බම්බල පිටියේද කොහෙද දැනක් තියෙනවා. එතනින් ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගත්තා. හැබැයි මේ ආවට පස්සේ ඒක වැඩක් උනේ නැහැ. ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගත්තා කියලා අපේ රටේ ඩ්‍රයිවිං ලයිසන් එක මෙහි පිළිගන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි අපි ඩ්‍රයිව් කරන්නේ මෙහි වම් අත පැත්තේ, ලංකාවේ දකුණු අත පැත්තේ සහ ඒගොල්ලෝගේ කිසිම ඇග්‍රීමන්ට් එකක් මෙහි රජයත් එක්ක නැහැ. අපේ ලයිසන් එක වැලිඩ් කියන එක. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ නෝවෙට එනවා නම් කවුරු හරි ආව ගමන් ඔයා නෝවෙට එන පළවෙනි මාස 3 ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටුවරිස්ට් කෙනෙක් විදිහට ඔයා එනවා නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව මෙහි කාර් එකක් රෙන්ට් කරගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ටිකක් අමාරුයි ඩ්‍රයිවිං සීට් එකෙම තියෙන්නේ අනිත් පැත්තේ නිසා. සහ අනිත් එක තමයි නෝර්වේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න නම් අනිවාර්යෙන් ඔයාට නෝර්වේ ජීවත් වෙනවා, ඒ කියන්නේ නෝර්වේ රෙසිඩන්ට් කාඩ් එකක් තියෙන්න ඕන මාස 6කට වැඩි. එක්ක ඔයාට ජොබ් කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕන මාස 6කට වැඩි. ඒ කියන්නේ වර්කින් පර්මිට් එකක් තියෙන්න ඕන මාස 6කට වැඩි. එහෙමත් නැත්නම් ඔයාට මෙහි රෙසිඩන්ට් පර්මිට් එකක් තියෙන්න ඕන නෝමල් මාස 6කට වැඩි. අන්න එහෙම වුණොත් තමයි ඔයාට නෝර්වේජියන් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න පුළුවන්. එතකොට නෝර්වේජියන් ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඔයාට මං හිතන්නේ ලෝකේ රටවල් මං හිතන්නේ ඔක්කොගෙම වගේ ගොඩක් රටවල් වල නෝර්වේජියන් ඩ්‍රයිවිං ලයිසන් එක පිළිගන්නවා. සමහර රටවල් වල පාරේ අනිත් පැත්තෙන් ඩ්‍රයිව් කරත් උදාහරණයකට ඕස්ට්‍රේලියාව වලට අපි ගියාම අපිට අපේ ලයිසන් එක පාවිච්චි කරලා නෝර්වේජියන් ලයිසන් එක පාවිච්චි කරලා ඩ්‍රයිව් කරන්න අවස්ථාව දෙනවා. එහෙනම් මං හිතන්නේ මේ වීඩියෝ එක ගොඩක් දික් වුණා. මොනවා හරි ඔයගොල්ලොන්ට ප්‍රශ්න සහ ඔයගොල්ලොන්ගේ ලංකාවේ ලයිසන් එකෙන් මෙහි වෙන කොහේ හරි යුරෝපේ වෙලා තියෙනවා නම් එක්ස්පීරියන්ස් මොනවා හරි යටින් කමෙන්ට් කරන්න. ඉස්සරහටත් අපේ වීඩියෝස් දිගටම බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලන ගමන් තව ලස්සන වීඩියෝ එකක් එක්ක ළඟදිම ඔයගොල්ලෝ හම්බෙන්න එනකම් මං ගිහිල්ලා එන්නම්. ජය වේවා.